හරි ආයුබෝවන්. අතර පුතේ පොදුවේ අපි අද මේ පන්තිය ගවුස් ප්‍රමේයට අදාළව ගැටළු සාකච්ඡාව යද්දී තියරි ළමයි සහ රිවිෂන් ළමයි පොදුවේ යන සාකච්ඡාවක් මේක කතා කරගෙන යන්නේ. ඒතර වීඩියෝ ලෙසන් වලින් මේක අධ්‍යයනය කරන දරුවෝ ඔයාලට ගොඩක් ඔයාලගේ ටියුට් එකේ තියෙන ගණන් සියල්ල වගේ සාකච්ඡා වෙයි. ඊට අමතර ගණන් දෙක තුනක් රිවිෂන් එකේ තියෙන ගණනුත් මෙතන සාකච්ඡා වෙනවා. ඒ වගේ ගැටලුවකදී ඔයාලට මම ගාන එක්ක ඔයාලට තිරේ ෂෙයා කරනවා නැත්නම් පන්තියේ ගාන කියනවා. ඒතර ඒකත් ඔයාලා හදලා බැලුවට කවන්නේ නැහැ. හරි? එහෙනම් අපි ඒකත් චුට්ටක් මතක් කරනවා. එහෙනම් සියලුම දරුවෝ ගවුස් ප්‍රමේයට ගිහිල්ලා අපි ගැටලු ආකාරය එකට යමු. එතනදී අපි මේකේ පොඩ්ඩක් ගණන් ටික හදන්න කලින් තියරි ටික චූට්ටක් මතක් කරගන්නවා නම් තියරි ටික පොඩ්ඩක් මතක් කරගන්නවා නම් මම ඔයාලගේ රිවිෂන් ගෲප් එකේ ගවුස් ප්‍රමේයට අදාළ තියරි වීඩියෝ ෂෙයා කරුවද? කවුරුන් මට මැසේජ් එකක් දෙන්න බෑ. නැත්තම් මම චුම්බක ශාස්ත්‍රය විතරද ෂෙයා කරේ මට මතක නැහැ. නිකන් එහෙම පොඩි මතකයකුත් තියෙනවා රිවිෂන් ළමයින්ට තියරි වීඩියෝස් වගේක් ගවුස් ප්‍රමේයට අදාළව දැම්මා වගේ. දැම්මානේ. හරි බලන්න මේ ටික බලලා රිවිෂන් ළමයි බලන්න අත උස්සන්න මේ ටික බලලා ඉවරයිද කියලා. ඒතකොට මට කෙලින්ම ගණන් ටික හදන්න පුළුවන්. නැත්තම් පොඩි ෂෝට් නෝට් එකක් දීලාම යන්න පුළුවන්. ඒ රිවිෂන් ළමයි තියරි වීඩියෝස් ටික බලලා ඉවර නම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. එහෙම බලා ගන්න බැරුව ගියා නම් ඔහොම ඉන්න. එතකොට මට පුළුවන් මුලින්ම කතා කරගෙන යන්න. බැලුවනම් හැමෝම හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න මට. එතකොට ලේසි සාකච්ඡාව අරන් යන්න. හොඳයි 3 දිනක් බලලා තියෙනවා. මදයි නේ. හරි. නම චූටක් තියරිය නිකන් ටක් ගාලා තියරි කැලලක් කියනවා ගණන් හදනවා එච්චරයි කරන්නේ. දැන් ගැටලුවකට එකට අදාළ තියරිය මුලින්ම කියාගෙන යනවා. හරි? කියලා ගාන හදාන්න පටන් ගන්නවා. ඒතර ගැටලුව ආකාර එක ගත්තට පස්සේ ඔයාලගේ ගැටලුව ආකාර එකේ තියෙන්නේ ඔයාගේ විද්‍යුත් ශ්‍රාවය සම්බන්ධ අර්ථ දැක්වීමට අදාළව යන ගණන් ටිකක් තමයි ගැටලුව ආකාර එකට දාලා තියෙන්නේ. අතර විද්‍යුත් ශ්‍රාවයේ මූලික අර්ථ දැක්වීමෙන් නිර්මාණය වෙච්චි ගණන් ටිකක් පාට දාලා තියෙනවා. ඊට අමතරව ගවුස් ප්‍රමේයත් සම්බන්ධ වෙයි. ඒක නිසා මම මුලින්ම පළවෙනි තියරිය විදිහට හරි බලන්න සවුන්ඩ් එක අවුල් වෙලා තියෙන මයික් එක ගහලා නේ. හරි දැන් හරි ගියා නේද? සවුන්ඩ් එක හරිද කියලා බලන්න. හරි නේද? හරි. එතකොට තියරි 1 විද්‍යුත් ශ්‍රාවයේ අර්ථ දැක්වීම. මේක පොඩි ෂෝට් නෝට් එකක් විදිහට ඔයාලා තියාගන්න. අර්ථ දැක්වීම. ගවුස් ප්‍රමේයට අදාළව යන්නේ. එතකොට දැන් මේක තියරි වීඩියෝස් බලන දරුවොත් මේවා බලලාම ගණන් හදන එක හොඳයි. ඒතකොට ලේසි වලට. එතකොට විද්‍යුත් ශ්‍රාවය පුතේ අර්ථ දක්වලා තියෙන්නේ අපි මොකක් හරි විද්‍යුත් ක්ෂේත්‍රයකට ආනතව හිතන්න තියලා තියෙනවා. කිසියම් ආනතියකින් මේ විද්‍යුත් ක්ෂේත්‍රයත් එක්ක හදපු ලම්බකයක් කොහොම ඇදලා තියමු. හරි. එතකොට විද්‍යුත් ශ්‍රාව රේඛා ශේෂ්ත්‍රයේ වෙච්ච විද්‍යුත් ශ්‍රාව රේඛා ඔහොම තියෙනවා. ඔය විද්‍යුත් ශ්‍රාව රේඛා වට ඔය සලකලා තියෙන මෙන්න මේ ශේෂ්ත්‍ර ඵලයට ඒ කියලා ගත්තොත් ඒ ශේෂ්ත්‍ර ඵලයට ඇදපු අභිලම්බයත් එක්ක මේ විද්‍යුත් ශ්‍රාව රේඛා ඔයා හිතන්න තීටා කෝණයක් හදනවා නම් විද්‍යුත් ශ්‍රාවයේ ෆයි අර්ථ දක්වලා තියෙන්නේ ඔය සලකන ලද ශේෂ්ඨ ඵලය හරහා විද්‍යුත් ශ්‍රාවය ෆයි
අර්ධක් වල තියෙන EA cos theta කියලා. එතකොට මෙහි E cos theta කියලා කතා කරලා තියෙන්නේ ඔබ සලකන ලද ශේෂ්ත්‍රඵලයට ලම්බක සංරචකයයි. ඔබ මොකක් හරි මෙතන සලකලා තියෙනවා සංරචකයක්. ඒ සංරචකය ඔයාලට තේරුම් ගන්න ඕන ශේෂ්ත්‍රඵලයට ලම්බකව cos වලින් අරන් තියෙන. ඒකින් තමයි මෙතන sin ද cos ද වදා වැදගත් වෙන්නේ. වාගේ සලකන ලද ශේෂ්ත්‍රඵලයට විද්‍යුත් ශේෂ්ත්‍රයේ ලම්බක සංරචකය වෙන්න ඕන මේ E cos theta කියන්නේ. එතකොට එහෙනම් එතනදී ඔබට පේනවා ස්රාවය අර්ථ දක්වලා තියෙන්නේ වර්ග බලයක් සහ විද්‍යුත් ශේෂ්ත්‍රයක් අතර ගුණිතයක් විදිහටයි. එතකොට මේ ස්රාවයේ අර්ථ දැක්වීමෙන් ඔබට කිසිම ඒ ලැබෙන ස්රාවයේ කියන භෞතික රාශිය පිළිබඳව පුතේ ෆීල් එකක් එන්නේ නැහැ. ෆීල් එක කියන්නේ අපිට දැන් ඕනම එක දැන් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව කිව්වොත් ඔබට ඒකේ සියුම්ම බැලුවොත් ඒකේ කියන්නේ කූලෝම් එකක ආරෝපණයක් මත බලය. එතකොට ෆීල් වෙනවා කූලෝම් එකක ආරෝපණයක් තියෙන අංශුවක් විද්‍යුත් ශේෂ්ත්‍රයක තිබ්බහම ඇතිවන බලය තමයි මේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව කියන්නේ. නමුත් අර විද්‍යුත් ශ්‍රාවය කියන ඒ අර්ථ දැක්වීම එහෙම නිකන් ෆීල් වෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ත්වරණය කිව්වොත් තප්පරයකට ප්‍රවේගය වැඩි වීම. අපිට යම් අයිඩියා එකක් ඒකත් එක්ක නිකන් හැඟීමක් එනවා. නමුත් නිකන් විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය වර්ගඵලයෙන් ගුණ කරාම මොන වගේ දෙයක්ද හම්බෙන්නේ කියන හැඟීම අපිට ගන්න අමාරුයි. ඉතින් ඒක ගැන චූට්ටක් සියුම්ම කිව්වොත් එතකොට මෙන්න මේ ශ්‍රාවය අර්ථ දක්වලා තියෙන්නේ මෙතනදිත් අපේක්ෂා කරන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය ගැන අයිඩියා එකක් ගන්න. විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය ගැන අයිඩියා එකක් ගන්න. මේක ඇත්තටම පසු කාලීනව මේක අපිට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව අර්ථ දක්ව ගන්න පුළුවන්. අපි ඒකක වර්ගඵලයක් හරහා හරි මොකක් හරි වර්ගඵලයක් කරා අපි විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව නැත්නම් වර්ගඵලයට ලම්බක විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව කියලා හිතමුකෝ. E cos theta එක එන්නේ 5 බෙදීම වර්ගඵලයෙන්නේ. අපි කියනවා ඒකක වර්ගඵලයක් හරහා තියෙන විද්‍යුත් ශ්‍රාවයට ඒ වර්ගඵලයට ලම්බක විද්‍යුත් ශේෂ්ත්‍රයේ තීව්‍රතාවට සමානයි කියලා. හරි. එතකොට ඒ වගේ නිකන් අත්දැක්වීමක් ඉදිරියේදී භාවිතා කිරීමේ අරමුණින් තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. තව සරල විදිහට කිව්වොත් විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාව හොයාගන්න නිකන් උපකාරක භෞතික රාශියක් විදිහට තමයි දැනට ඔයාලගේ මට්ටමේ විද්‍යුත් ශ්‍රාවය හඳුනා ගන්න වෙන්නේ. හරි. නැත්නම් තවත් එක්තරා විදිහක විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය නිරූපණය කරන භෞතික රාශියක් කියලා ඔලු තියාගෙන ඉන්න. ඒක නැතුව ඔයාලට ලොකුවට ෆීල් වෙන්නේ නැතුව යාවි. අපිට නමුත් ඕක අර්ථ දැක්වීමත් එක්ක ඔයාලට ඔළුවේ පෙඩේ තියාගෙන ඉන්න වෙනවා. හරි. එතකොට මේ විද්‍යුත් ශ්‍රාවයට අපි පෙන්වලා තියෙන වර්ගඵලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා සමහර අය මේකට කියනවා විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන කියලා. ඒ කියන්නේ දැන් ඔයාගේ විද්‍යුත් ශේෂ්ත්‍රයක විශාලත්වය පුතේ වැඩි නම් ශ්‍රාව රේඛා ළඟින් යනවනේ. විද්‍යුත් ශේෂ්ත්‍ර විශාලත්වය වැඩි නම් අපි අඳින්නේ ශ්‍රාව රේඛා ළඟින්. එතකොට අපි කියනවා මෙතන ශ්‍රාවය ඔයාට පේනවා විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි නම් හරි. එතකොට එතන වර්ගඵලයත් වැඩි නම් ශ්‍රාවය වැඩි. එතකොට වර්ගඵලය වැඩි වෙද්දිත් එතන ශ්‍රාව රේඛා ගාන වැඩි වෙනවා. ඒ වර්ගඵලය හරහා යන ශ්‍රාව රේඛා ගාන වැඩි. වර්ගඵලය වැඩි වෙන්න. ඊට පස්සේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි වුණොත් එතකොට ශ්‍රාව රේඛා ගාන වැඩි. ඒ කියන්නේ ඔබට තේරෙනවනේ මම කියන දේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි නම් අපි ශ්‍රාව රේඛා වැඩියෙන් අඳිනවනේ. ළඟ අඳිනවා. එතකොට ඒත් එක්කම වර්ගඵලය වැඩි වෙද්දි දැන් ඔන්න විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි නිසා ශ්‍රාව රේඛා වැඩියෙන් පේනවා. වර්ගඵලය වැඩි වෙද්දිත් ඒතොර එතනින් වර්ගඵලය ලොකු වර්ගඵලය ඒ වෙච්ච වර්ගඵලයකින් හරහා යන ශ්‍රාව රේඛා ගාන වගේ ඒක 2යි ඒ වෙච්ච එකම ශ්‍රාව රේඛා ගාන දෙගුණයක් වෙනවා. ඒක නිසා අපි කියනවා මෙන්න මේ EA cos theta ගුණිතයෙන් විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන. එතකොට එතනදී අපි ඉස්සකන්නේ නැවතත් තේරුම් ගන්නවා මේ ශ්‍රාව රේඛා ගාන 5යි 6යි 7යි කියලා ගැනලා කියන එකක් නෙමෙයි. ශ්‍රාව රේඛා ගණනෙන් අපි කතා කරන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය. හරි. ඒ නිසා අපි මෙතන මේකට තව නමක් දෙනවා විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන කියලාත් ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. හරි. ඒතකොට විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන කිව්වම මත තියන්නේ මේ ඊතල ගාන ගයින්නවා කියන එක නෙමෙයි ඒකේ අදහස වෙන්නේ. විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන වැඩි වෙද්දී ශ්‍රාවය වැඩි. ඒ නිසා විද්‍යුත් ශ්‍රාවයට විද්‍යුත් ශ්‍රාව රේඛා ගණන කියලාත් භාවිතා කිරීමක් කරනවා. හරි. එහෙම භාවිතා කිරීමකුත් කරනවා. ඒක නිකන් භාවිතයක් කියලා මත තියාගන්න. වෙලාවකට ඔබට ඔය වගේ ප්‍රශ්න අහුවෙනවා. අහුවෙද්දී නැත්තම් ඔයාලට ඉතනේ පැටලෙන්න පුළුවන්. හරි. එහෙනම් theory point 1
ඔහොම කතා කරලා ඉවරුනාට පස්සේ අපි තියරි පොයින්ට් 2 එකට යන්න ඕන. ඒතර 1 එක සිම්පල් විදියට ඔහොම පෙන්න ගන්න. ඒතර ශ්‍රාවී ඒකකය නිව්ටන් කූලෝමීටර් වර්ග මීටර කියලා පෙන්නනවා. ඒකත් ඕනනම් දාගන්න 5 ගේ ඒකකය. ඔයාලට මෙයා නිව්ටන් කූලෝමීටර් කියලා ගත්ත හැකි. වර්ග මීටර වලින් ගුණ වෙන නිසා නිව්ටන් කූලෝමීටර් වර්ග මීටර විදිහට තියාගත්ත හැකි. හරි. එහෙනම් ඔය ටික ටක් ගාලා පෙන්නලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. එතකොට ඊගාව තීර පොයින්ට් එක ටක් ගාලා කියන්න. ඔන්න ඉක්ම කරමු බලන්න. ඔය ටික පෙන්න ඉවරලා හෑන්ඩ් සිග්නල් ටක් ගාලා දෙන්න. මෙහි E cos theta කියන්නේ ලියන්න සලකන ලද ශේෂ්ත්‍රඵලයට ලම්බක සංරචකය කියලා ගන්න. ලම්බක සංරචකය. දොර ශේෂ්ඨඵලයට ලම්බකව තියෙන ශේෂ්ඨ තීව්‍රතාව පාවිච්චි කරන ඉඳා ඒ ශේෂ්ඨඵලයට ලම්බක විද්‍යුත් ස්‍රාවයක් තමයි අපි ඔතනින් හොයන්නේ. හරි. එක්මනේ වැඩේ කරලා ඉවර නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි ඊට පස්සේ අපි යනවා තියරි පොයින්ට් 2ට ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය. ගවුස් ප්‍රමේය. එතකොට ගවුස් කතා කරන්නේ අපි සිම්පල්ව මෙහෙම ගත්තොත් මෙතන ධනාරෝපණයක් මෙතන ඍණාරෝපණයක් මේ හරිය තවත් ධනාරෝපණයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට පුතාලට මෙතන ශ්‍රාව රේඛා ව්‍යාප්තිය පුතේ ඇඳලා පෙන්නුවොත් ඔන්න වගේ ටිකක් සංකීර්ණ ශ්‍රාව රේඛා ව්‍යාප්තියක් දකින්නට පුළුවන් වෙනවා. වගේ ධනාරෝපණය දෙසට ඍණාරෝපණයෙන් ඉවතට විකාශනය වෙලා ඒ වගේ ශ්‍රාව රේඛා එනවා. දැන් ඔබ හිතන්න මේ ආරෝපණ සියල්ලම ආවරණය වනසේ ඔබ සංවෘත මේ සේරම එක ඇතුළට යන විදිහට අපි හිතමු මේක ධන 2යි q මේක ධන 3යි q මේක ඍණ q. එතකොට ඔය ආරෝපණ ටික සේරම ඇතුළට එන විදිහට මෙන්න මෙතන මං සංවෘත පුෂ්ඨයක් මේක පුතේ සංවෘතයි හරි වැදගත් එක සංවෘත පුෂ්ඨයක් ගන්නවා. එතන මේ සංවෘත පුෂ්ඨයේ
ඔබට පේනවා මෙන්න මේ සමහර කුඩා ශේෂ්ඨඵල කෑල්ලක් ගැන හිතුවොත් ඩෙල්ටා E ශේෂ්ඨඵලයක් ගත්තොත් ඔය ශේෂ්ඨඵලයෙන් එළියට මේ හරියේදී මොකක් හරි විද්‍යුත් ශේෂ්ත්‍රයක් යනවා. ඒක අපි E1 කියමු විශාලත්වය. එයා මේකට ඇඳපු අභිලම්බයත් එක්ක තීටා කෝණයක් හදනවා. එතකොට ඔබට තව තැන්වලදී දකින්න පුළුවන් මෙන්න මේ හරිය මම වර්ගඵලයක් ගත්තොත් මෙහා දෙසට එන ශ්‍රාව රේඛාවක් හේතුවෙන් මෙන්න මෙතන විද්‍යුත් ශේෂ්ත්‍රයක් අපි තුමු විශාලත්වය E2 මෙයත් එක්ක තීටා කෝණයක් හදලා තියෙනවා. මේක ඩෙල්ටා තීටා. හරි මේක අපි වෙන කෝණයක් ගමුකෝ. මේක තීටා 2 කියලා ගමුකෝ. අර ඩෙල්ටා E වර්ගඵලය අරා තීටා 2 කෝණයක් හදාගෙන E2 කියලා ශේෂ්ඨඵලයක් නැත්නම් E2 කියලා විද්‍යුත් ශේෂ්ත්‍රයක් ඔතනදී ඔයගේ සංකෘත පෘෂ්ඨයේ ඇතුළට පේනවා ඔයාලට ඔය වගේ තැන්වලදී. ඒක සමහර තැන්වලදී මේ වගේ තැන්වලදී දිගටම එළියටත් වට උන්නම් දැන් මේක ත්‍රිමාණ අවකාශය ගැන හිතුවොත් අපිට මේ වගේ තැනකනොත් නේ මෙතන උඩ ඇඳගත්තොත් පුෂ්ටිං වර්ගඵලයක්. ඒකට තේරුම් ගන්නවා මේ ඇතුලෙන් එන ශ්‍රාව රේඛාවක් මෙතනින් එළියට එනවා. මොහොම එළියට එනවා. ඉතින් අපි ඒක ඇඳලා පෙන්නන්න අමාරුයි. හරි. එතකොට අපි චුට්ටක් ආනතයක් එක්ක දාලා තියෙන එකයි. ඉතින් අපිට ඕන නම් මේ හරියෙන් තව එකක් නිකන් ඇඳලා පෙන්නන්න පුළුවන්. මේ වගේ ශේෂ්ඨඵලයක් ගත්තොත් ඉතින් මේක හරහත් අනිවාර්යයෙන්ම මොකක් හරි එන ශ්‍රාව රේඛාවක් මෙතෙන්දී ඔයාලට එළියට යනවා. විශාලත්වය E3 කියලා හිතන්න. ලම්බකයත් එක්ක මොකක් හරි කෝණයක් හදලා ඇති ශේෂ්ඨඵලය ඩෙල්ටා E. එතකොට දැන් කෙනෙක් ඇහුවොත් ඔය මුළු සංවෘත ගවුස් පෘෂ්ඨයලා මුළු ශ්‍රාවය කොච්චරද කියලා. මේ සංවෘත ගවුස් පෘෂ්ඨය හරහා මුළු ශ්‍රාවය ඇහුවොත් අතන මේ ගවුස් පෘෂ්ඨයට ලම්බක ශ්‍රාවය ඔබගෙන් ඇහුවොත් ඔබට මේ වගේ තැනක ලිව්ව හැකි E1 cos θ වතාවක් ඩෙල්ටා E. මේක ලිව්ව හැකි E2 cos θ වතාවක් ඩෙල්ටා E. එතකොට ඔය විදිහට ඔය සලකන ලද කුඩා වර්ගඵලය වතාවක් එතන තියෙන විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වය ලම්බක සංරචකයක් විදිහට හදාගෙන ගුණ කරලා ඔය මුළු වර්ගඵලයේම ඩෙල්ටා E කෑලි වලට බෙදාගෙන තමයි ඔයාලට ශ්‍රාවය හොයනවා නම් හොයන්න වෙන්නේ. හරි. එතකොට දැන් ඔබ නිකන් ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න මෙහෙම මේ මුළු සංවෘත පෘෂ්ඨයම කුඩා කුඩා ඩෙල්ටා E කෑලි වලට වෙන් කරලා අපිට ඒ වගේ ලම්බක ශ්‍රාවයන් ටික ගණනය කරලා ඒ ටික එකතු කරොත් මෙතෙන්දී එකතු කරන්නේ ඒකත් තේරුම් ගන්න ලම්බකව මෙයාගෙන් එළියට යන්නේව ධන ශ්‍රාවයක් විදිහට සලකනවා. එතකොට ඔයාගේ ගවුස් පෘෂ්ඨයේ ඇතුළට එන ශ්‍රාවය ඍණ කියලා ගන්නවා. එතකොට මේක එකතු කරන්නේ ওই විදිහට ලම්බකව ශේෂ්ඨඵල ලම්බක ශ්‍රාවය හදාගෙන ඔයාගේ ශේෂ්ඨඵලයට ලම්බකව එළියට යන ශ්‍රාවය ධන විදිහටත් ශේෂ්ඨඵලයේ ඇතුළට එන ශ්‍රාවය ඍණ විදිහටත් අරගෙන එකතු කරලා ගත්තොත් එන උත්තරය හරි මොකක්ද කියලා හිතුවොත් ඔබට හිතෙනවා ඇති ඒක ගොඩක් සංකීර්ණ කතාවක්. ඔයාලට තේරෙනවා ඒක ගොඩක් සංකීර්ණයි උත්තරේ හොයන එක. එතකොට මෙවැනි අවස්ථාවක ගවුස් මහත්තයා කියනවා බොහොම සරල කතාවක්. මේ සංවෘත ගවුස් පෘෂ්ඨය හරහා සංවෘත වෙන්න ඕනේ මුළු විද්‍යුත් ශ්‍රාවය එයා කියනවා සිග්මා Q බෙදීම එප්සයිලන්ට සමානයි කියලා. වන්ඩර්ගවුස් මහත්තයා කියලා තියෙන සරල කතාව. එයා කියනවා අපි අර ශ්‍රාවය අර්ධයක් කිව්වෙන් ඔබට කරන්න වෙන සංකීර්ණ ප්‍රොසෙස් එක. අපිට පේනවා කුඩා කුඩා ඩෙල්ටා E වර්ගඵල කඩලා ඒ වර්ගඵලට ලම්බක ශ්‍රාවය ලියලා තලය ගවුස් පෘෂ්ඨයෙන් එළියට යන ඒවා ධන කියලා ගත්තොත් ඇතුළට එනවා ඍණ කියලා අරගෙන එකතු කරලා ගන්න මේ උත්තරය ගවුස් මහත්තයා බොහොම සරලව කියනවා
සිග්මා කියූබ් බෙදීම එප්සයිලන්ගෙන් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ඒතකොට ගවුස් මහත්තයා කියන විදිහට ඔයා මේගොල්ලෝ වට කරලා නේ මොන වගේ ශේෂ්ඨඵලයක් ඇන්දත් ඔබ තව එකක් ඇඳ ගන්න ඕම. මේක මං සංවෘත පුෂ්ඨය S1 කියන්නම්. මේක S2 කියන්නම්. එතකොට දැන් ඔයා පුෂ්ඨ දෙකක් ඇන්දත් ගවුස්ට අදාළ නෑ ඒක. ගවුස් කියන්නේ සිග්මා කියූ. ඒ කියන්නේ ඔයාගේ සංවෘත පුෂ්ඨය ඇතුළේ තියෙන ආරෝපණ ලකුණු ගැන හිතලා එකතු කරන්න. එතකොට ධන 2යි කියූ ධන 3යි කියූ ඍණ 5 ඍණ කියූ කියන්නේ එතකොට ධන 4යි කියූනේ. එතකොට ධන 4යි කියූ බෙදීම එප්සයිලන් තමයි මෙතන මේ පුෂ්ඨ දෙක හරහාම ශ්‍රාවය වෙන්නේ. එතකොට මේක කියන්නේ මම නෙමෙයි ගවුස් මහත්තයා කියන්නේ. පිළිගන්න අමාරුයි කියලා මමත් දන්නවා. ඉතින් අපි එකපාරටම යකෝ අච්චර එකක් කොහොමද එහෙම එන්නේ කියලා පිළිගන්න අමාරුයි කියලා මමත් දන්නවා. නමුත් අපි දන්නවා ගවුස් මහත්තයා මේ කිව්ව කතාව උපයෝගී කරගෙන අපි විශේෂයෙන්ම විද්‍යුත්ශේෂ තීව්‍රතාව හොයලා පෙන්නනවා අපි දන්න තැන්වල. මේ මට්ටමේදී ඔයාලා දන්නේ ලක්ෂීය ආරෝපණයට ආරෝපණ විද්‍යුත්ශේෂ තීව්‍රතාව දන්නවා. එතකොට ගවුස් මේ කියන මේ කතාව උපයෝගී කරගෙන ඔබ කරන්නේ Q ලක්ෂීය ආරෝපණයට R දුරින් විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය KQ වර්ගයේ KQ බෙදීම R වර්ගය කියන ප්‍රකාශනය ඔප්පු කරනවා ගවුස්ගේ ප්‍රමේය භාවිතා කරනවා. එතනින් ඒ ඔප්පු කිරීම සාර්ථක වෙනවා. ඒකත් එක්ක ගවුස් කිව්ව කතාවේ යම් හෝ සත්‍යතාවයක් තියෙන්නට ඕන කියලා පිළිගන්නවා. පසු කාලිනව අපි ඉතින් හිත හදා ගන්න මේක ගවුස් කිව්ව කතාවේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ගවුස් කියන එක අපිට එකපාර අන්වේෂණය කරගන්න තරම් ඔලුවක් නැති එකයි මෙතන තියෙන්නේ කියන එක තේරුම් අරගෙන පස්සේ ඔබට ඕන මේක සිම්ප්ලිෆයි කරලා තීරණය කරන්න පුළුවන් මේ කියන කතාවේ ඇත්තතාවයක් තියෙනවා කියලා. හරි කොහොම හරි ඔබට මූලික වශයෙන් ගවුස් ප්‍රමේය වටිනාකමත් එක්කම මම මේ කියාගෙන ආවේ. නම් මේ වගේ සංකීර්ණ ඔබට ශ්‍රාව රේඛා ව්‍යාප්තියක් විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය තැනින් තැනට වෙනස් වෙන තැනක සංවෘත පුෂ්ඨයක් ඇන්දොත් විතරක් සංවෘත පුෂ්ඨයකට විතරයි මේක වළංගු වෙන්නේ. සංවෘත පුෂ්ඨයක් කරා ඊට ලම්බකව මුළු ශ්‍රාවය හොයන්න කියනවා. සිග්මා කියූබ් බෙදීම එප්සයිලන්ගෙන් ලැබෙනවා කියලා කියනවා. මෙහි සිග්මා කියූ කියන්නේ තුල මත තියාගන්නවා සංවෘත ගවුස් පුෂ්ඨයේ තුල තියෙන ආරෝපණයයි මෙතන සිග්මා කියූ කියලා කියන්නේ. හරි එහෙනම් දැන් ඔබට ඒතකොට තේරුම් ගන්න ඕන ඔබ ඇඳගත්තොත් තව ගවුස් පුෂ්ඨයක් මෙන්න මෙහෙම මේ මෙන්න මෙතනින් ඔබ මේ වගේ තව ගවුස් පුෂ්ඨයක් ඇඳුවොත් ඒක ඇතුලේ කිසිම ආරෝපණයක් නැහැ. මේක S3. හරි එහෙනම් ඒතර ආරෝපණයක් නැහැ කියන්නේ සිග්මා කියූ බිඳුවයි. එහෙනම් S3 කියන ගවුස් පුෂ්ඨය හරහා දැන් අපි හිතමුකෝ S1 සහ S2 කියන පුෂ්ඨ හරහා ශ්‍රාවය එන්නේ 4යි කියූබ් බෙදීම එප්සයිලන්ට. ඔය පුෂ්ඨ දෙක හරහාම තියෙන්නේ මේ ටික එකතු කරාම 4යි කියූ ආරෝපණයක්. ඒක මාධ්‍ය පාර විද්‍යුතාවෙන් ඒක අපි රික්තේ හරි වාතය හරි කියලා හිතුවොත් අපි ඕන්න S1 නෝට් කියලා දාමු. 4යි කියූබ් බෙදීම S1 නෝට් කරනවා. එතකොට S3 කියන ගවුස් පුෂ්ඨය හරහා ඔයාලට පේනවා ශ්‍රාවය බිඳුවයි. හේතුව ඒ ගවුස් පුෂ්ඨය හරහා ඔයාලට පේනවා ආරෝපණයක් නැහැ. ඒ නිසා ඔයාලට අර ශ්‍රාවය බිඳුන. ඒතර ඒක බිඳු වෙන්නේ පුෂ්ඨයෙන් ඉවතර යන ඒවා රින වෙලා පුෂ්ඨය තුලට එනවා. පුෂ්ඨයෙන් ඉවතර යන ඒවා ධන වෙලා පුෂ්ඨය තුලට එන ශ්‍රාවයන් රින වෙලා එකතු කරලා ගන්න උත්තරේ බිඳුවක් වෙනවා කියලා තමයි ගවුස් කියන්නේ. හරි. එහෙනම් අපිට ওই විදිහට ගවුස් ප්‍රමේය ගැන පොඩි අදහසක් තේරුම් ගන්න පුළුවන්. හරි මේක තමයි මේකේ සිවුම තැන. ඒකයි මම මේක චුට්ටක් තීරි වැඩිපුරත් එක කතා කරේ. බලන්න මේක පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. ගවුස් මේ කියන කතාව පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. මේක ඉතින් වාර 100ක් අහගත්තත් කමක් නැහැ. මොකද අහන 100 වාරටම ඔහේ හිතන්න දේවල් තියෙනවා. හරි. එහෙනම් අපි ගවුස් ප්‍රමේය ගැන පොඩ්ඩක් ලියාගමු. ඔයාලට මේ කතාව සම්පූර්ණයෙන්ම අවශ්‍යයි කියලා හිතනවා නම් මේ වගේ සංකීර්ණ රූපයකුත් දාගෙන ඔය තැන් වල මේකේ තියෙන සංකීර්ණභාවය පේන්න ඩෙල්ටා E වර්ගඵල කැලි අරගෙන එතනදී විද්‍යුත් ක්ෂේත්‍රය අභිලම්බයත් එක්ක θ 1 කෝණයක් අතන θ 2 කෝණයක් මේ වගේ තැනක ඕන θ 3 කෝණයක් හදමින් එළියට එනවා කියලා ඒවත් නිකන් පෙන්නලා ඊට පස්සේ ගවුස් ප්‍රමේය ගැන කිව්වට පස්සේ අපිට මේ වගේ පුෂ්ඨ තුනක්ම දාගන්න එක හොඳයි සංවෘත ගවුස් පුෂ්ඨ. ඒකට අපිට ශ්‍රාවය ලියලා පෙන්නන්න පුළුවන් මෙතනම. හරි අවශ්‍ය නම් රූපය ඇඳ ගන්න ඉතාම ඉක්මනින් මම විනාඩි 2-3ක් බලන් ඉන්නම්. මේක ගැන අයිඩියා එකක් තියෙන දරුවෝ ඉතින් මේවා බොරුවට ඔට්ටු වෙන්න ඕනේ නැහැ. හරි. නැත්තම් සාරාංශගතව අනිත් ළමයින්ට පුළුවන් පොඩි තියරියක් මෙතනට එකතු කරගන්න. සාරාංශගත තියරියක් අපිට පුළුවන් මෙතනට එකතු කරගන්න. වැඩේ පේනලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් ඉක්මනින් දෙන්න ඕන.
හරි. යන්න රූපයෙන් නම් ඉවරන ලියන්න සංවෘත ගවුස් පෘෂ්ඨයක් කරහා ඊට අභිලම්බ මුළු විද්‍යුත් ශ්‍රාවයේ ෆයි සංවෘත ගවුස් පෘෂ්ඨයක් කරහා ඊට අභිලම්බ මුළු විද්‍යුත් ශ්‍රාවයේ ෆයි කියලා කමාත් දාලා යටින් ගන්න ෆයි සමානයි සිග්මා කියූබ් බෙදීම එප්සයිලන් මගින් ලැබේ. ෆයි සමානයි සිග්මා කියූබ් බෙදීම එප්සයිලන් මගින් ලැබේ. මේ සිග්මා කියූ කියන්නේ ලියන්න සංවෘත ගවුස් පෘෂ්ඨය තුල මුළු ආරෝපණය සිග්මා කියූ කියන්නේ සංවෘත ගවුස් පෘෂ්ඨය තුල මුළු ආරෝපණය එප්සයිලන් කියන්නේ මාධ්‍යයේ පාරවේද්‍යතාව මාධ්‍යයේ පාරවේද්‍යතාව එක්සැම්පල් කියලා ගන්න S1 හා S2 සංවෘත ගවුස් පෘෂ්ඨ හරහා ශ්‍රාවය ෆයි එන්නේ 4යි කියූබ් බෙදීම එප්සයිලන්. ඕනම් පේන්න ලියනවා නම් ධන 2යි කියූ ධන 3යි කියූ එකතු කිරීම ඍණ කියූ. ඒක විතර 4යි කියූබ් බෙදීම එප්සයිලන්. ඊට පස්සේ S3 හරහා ශ්‍රාවය ෆයි සමානයි 0යි. ගවුස් කිව්ව කතාව ඔය එක්සැම්පල් වලින් හොඳටම ගම්ම්‍ය වෙනවා. S1 S2 කියන සංවෘත ගවුස් පෘෂ්ඨ හරහා ශ්‍රාවය අර විදියටත් S3 හරහා ශ්‍රාවය ඔය විදියටත් ලියන්න පුළුවන්. හරි ඔය ටික පෙන්නලා ඉවර නම් මට හෑන්ඩ්ස් එකකින්වත් දෙන්න ඉතාම ඉක්මනින්. හරි අපි තියරි 3ට යමු. තියරි 3ට යමු. මම මෙතනදී වාට ගණන් හදන්නත් ගණන් හිතන්නත් ලේසි වෙන විදියට සමහර පොයින්ට් තියරි කෑලි විදියට දාලා දෙනවා. එතකොට තියරි අංක 3 විදියට අපි කතා කරන්නේ හරි තියරි 3 ලියනවා අපි සංවෘත නොවන පෘෂ්ඨවල පෘෂ්ඨ හරහා සංවෘත නොවන පෘෂ්ඨ හරහා ශ්‍රාවය සෙවීමට
ගවුස් ප්‍රමේය යොදා ගැනීම. සංවෘත නොවන පුෂ්ඨයක සාවය හොයන්න කිව්වොත් කොහොමද ගවුස් ප්‍රමේය යොදා ගන්න? දැන් උදාහරණයක් ඔබට එක්සැම්පල් වලින් තමයි කතා කරන්න වෙන්නේ. ඔබට කිව්වොත් මේ වගේ වෘත්තාකාර පුෂ්ඨයක ගෝලාකාර පුෂ්ඨයක කේන්ද්‍රයේ ධන කිව් ආරෝපණයක් තියලා තියෙනවා. ප්‍රශ්නයක් අහනවා මෙයාගේ දකුණු අර්ධගෝලයේ ස්‍රාවය. ප්‍රශ්නේ වෙන්නේ දකුණු අර්ධගෝලය හරහා ස්‍රාවය. දැන් දකුණු අර්ධගෝලය කිව්වොත් මේක දෙකට කපන්න දෙපේ. එතකොට මේ ගෝලාකාර ගවුස් පුෂ්ඨය හරි. එතකොට මම මේක දකුණු අර්ධගෝලය කියලා මේ පැත්ත නම් කරනවා. දකුණු අර්ධ ගෝලාකාර ගවුස් පෘෂ්ඨය මේ පැත්තේ වම් අර්ධ ගෝලාකාර ගවුස් පෘෂ්ඨය තියෙනවා. ඒක සංවෘත වෙන්නේ සම්පූර්ණ ගෝලයේ පුතේ සම්පූර්ණ වෙලා තියෙද්දි විතරයි. මේක සංවෘත වෙන්නේ. එතකොට ඔයාට අර්ධ ගෝලයක් හරහා ස්‍රාවය ඇහුවොත් එතනදී මුලින්ම තේරුම් ගන්න වෙනවා ගවුස් ප්‍රමේය දාන්න බෑ අර්ධ ගෝල වලට. කියන්නේ මේක අර්ධ ගෝලාකාරයකට දාන්න පුළුවන්. එහෙනම් අර මේක කැපුවට පස්සේ විවෘත වෙන මුහුණත ආය පාරක් සංවෘත කරලා දාන්න ඕන. කියන්නේ මොකද ගවුස් ප්‍රමේය වළංගු වෙන්නේ සංවෘත මුහුණත් වලට විතරයි. ඒතර මේ වගේ තැන්වලදී අපි පාවිච්චි කරන ටෙක්නික් එක තමයි අපි තාමත් හොයන්නේ මෙන්න මේ සංවෘත පුෂ්ඨය හරහා ස්‍රාවයම තමයි හොයාගන්නේ. නමුත් අපිට මේ කිව් මේ ගෝලයේ කේන්ද්‍රයේ සමමිතිකව තියෙන නිසා මට හිතන්න පුළුවන් මේ ගෝලය හරහා තියෙන මුළු ස්‍රාවයෙන් හරි අර්ධයක් තමයි හරි භාගයක් තමයි වාගේ දකුණු අර්ධ ගෝලය හරහා ස්‍රාවය වෙන්නේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් දකුණු අර්ධ ගෝලය හරහා ස්‍රාවය මම මේක ϕl කියලා ϕr කියලා ගත්තොත් ඒක එන්නේ මේ ගෝලය හරහා මුළු ස්‍රාවය ඒක වාට එනවා q බෙදීම එප්සයිලන් කියලා නේ සිග්මා q ට දාන්නනේ q බෙදීම එප්සයිලන් නේ උගෙන් හරි භාගයක්. මේක ඒකට හේතු වෙලා තියෙන්නේ ආරෝපණීය සමමිතිකව තියෙන නිසා මේ අර්ධගෝල දෙක අතර මේ ස්‍රාවයේ සමාන කොටස් දෙකකට බෙදලා යන එක. එහෙනම් අපිට ඔන්න ලියන්න පුළුවන්. ඒ නිසා වම් අර්ධගෝලය හරහා ස්‍රාවය ඒක මම ϕl කියලා ගත්තොත් එයා ඉන්නෙත් මෙයාගෙන් භාගයක්. මෙයාගෙන් භාගයක් ඉන්නේ. හරි නේද? හැබැයි බැරි වෙලාවකවත් අපි එක්සැම්පල් එක 2 විදිහට කතා කරනවා. දැන් ඔබ හිතන්නකෝ මේ ආරෝපණය කේන්ද්‍රයෙන් හරි මේ වගේ කේන්ද්‍රයෙන් මේ ආරෝපිත අංශුව දකුණු පැත්තට බර කරලා තියෙනවා. ඔහොම තියෙනවා. දැන් කේන්ද්‍රයේ උඩ තියෙද්දි නම් ඔයාගේ ශ්‍රාව රේඛා ව්‍යාප්තිය පුතේ ගෝල හරහා යන්නේ සමමිතිකවනේ. සෑම ශ්‍රාව රේඛාවක්ම ගෝල හරහා යන්නේ සමමිතිකවනේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතකොට ඔයාට මේක දෙකට බෙදලා ගැනීම වැරද්දක් නැහැ. නමුත් මේ වගේ වෙලාවට ඔබට පේනවා ශ්‍රාව රේඛා ව්‍යාප්තිය ශ්‍රාව රේඛා ඇඳලා බැලුවහම වැඩිපුර ප්‍රමාණයක් ඔයාගේ එළියට යන්නේ දකුණු අර්ධගෝලයෙන් වම් අර්ධගෝලයට හරහා යන නැත්නම් වම් අර්ධගෝලයෙන් එළියට එන ශ්‍රාව රේඛා ගන්න අඩු වෙනවා. නේද? මේ වගේ ශ්‍රාව රේඛා කිහිපයක් දැන් මේ දකුණු අර්ධගෝලයෙන් එළියට එන්න පටන් ගන්නවා. එතකොට මම ශ්‍රාව රේඛා වලට මෙතන 1 2 3 4 5යි මේ පැත්තේ 5ක් 10ක් ඇඳලා තියෙනවා. එතකොට මෙතනදී ඔබට පේනවා 5 5 දෙපැත්තට ශ්‍රාව රේඛා එළියට ගින් තියෙනවා අර්ධගෝල දෙකෙන්. මේ පැත්ත ගත්තාම ඔයාට 1 2 3 4 5 6 7 8 9 10ට වඩා වැඩි උන්ට ඇඳලාද මන්ද? ඔව් කවන්නේ. අපි 10ක් වෙනද ගත්තත් කවන්නේ. හරි කොහමද ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ ශ්‍රාව රේඛා ගන්න. හරි කොහොම හරි බලට පේනවා මේ පුෂ්ඨයට කිට්ටු වීම නිසා මේ හරි විද්‍යුත් ශේෂ්ත්‍රයේ විශාලත්වයත් වැඩි. ඒක නිසා දකුණු අර්ධගෝලයේ පැත්තට බර වෙච්ච ගමන් මෙන්න මෙතනදී වාගේ වෙන්නේ වාගේ ϕl දාන ϕr කියන එකේ එකතුව තාමත් q බෙදීම එප්සයිලන්ත්මයි. ඒක වෙනසක් නෑ. ගවුස් අණු ආරෝපණය කොතන තියෙන කියන එක වැඩක් නෑනේ. නමුත් අපි මෙතනදී තේරුම් ගන්න ඕන. නමුත් ϕl ට වඩා ϕr ලොකුයි.
හේතුව ආගේ ආරෝපණය දකුණු අර්ධගෝලයේ පැත්තට බර වෙලායි තියෙන්නේ. බර වෙච්ච ගමන් දකුණු අර්ධගෝලයේ හරහා නැත්නම් දකුණු අර්ධගෝලයට කිට්ටුවෙන් තියෙන ලක්ෂවල විද්‍යුත් ශේෂ්ඨ තීව්‍රතාව ආරෝපණය කිට්ටු වෙච්ච ගමන් වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් E cos θ නැත්නම් E cos θ කියන වගේ ස්ටාර්වේ මූලික අර්ධදැක්කීමට අනුව තීරණය කරත් ඔයාලට පේනවා දකුණු අර්ධගෝලයේ ස්ටාර්වේ වැඩි. එහෙනම් සම්මිතිකව තියෙද්දි දෙකට බෙදලා ගන්න පුළුවන්. අර වගේ සම්මිතිකව නැති වෙච්ච ගමන් වගේ මොන ශේෂ්ඨ ඵලයට කිට්ටුවෙන්ද ආරෝපණය බර වෙලා ඉන්නේ. ඒ පැත්තේ ශ්‍රාවය වැඩි වෙලා අනිත් පැත්තේ ශ්‍රාවය අඩු වෙනවා. නමුත් මේ දෙක එකතුව තාමත් ගවුස් අණුව කියුබිදුම රසායනිකම පවතිනවා. හරි බලන්න එහෙනම් මෙන්න මේ ගවුස් ප්‍රමේය යෙදීම. එතකොට දැන් මෙතනදී අපි හැමතිස්සෙම හිතලා තියෙන්නේ සංවෘත කියන්නේ මුළු ගෝලය හරහා නෙවෙයි ගෝලයේ අර්ධයක් හරහා. අර කියන්නේ කොටසක් කරා පුෂ්ටියෙන් කොටසක් කරා ශ්‍රාවය ගැන හිතලා තියෙන්නේ. ඒතර ඔබට යම් අදහසක් මේ ගැටලු දෙකෙන් ඔළුවට ආවනම් මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න මේක ශ්‍රාවය ඔබට නිකන් වර්ගඵල කොටස් තුල හොයන්න කිව්වනම් කොහොමද කරගන්න ඕන කියලා. ඔබට තීරණයක් දැන් ගන්න පුළුවන්. හරියට සම්මිතිකව තිබ්බොත් අපි මුළු ශ්‍රාවය හොයලා මේ වගේ වර්ගඵලයට සමානුපාතිකව බෙදලා ගන්න පුළුවන්. මේ වගේ තැන්වලදී අපිට මුළු ශ්‍රාවය නම් තාමත් ගවුස් ප්‍රමේය ලියන්න පුළුවන්. නමුත් කොටස් හරහා ශ්‍රාවය අසමානතාව වලින් තමයි ලියන්න වෙන්නේ. පැහැදිලිද ඔය ටික? හරි. තව එක්සැම්පල් එකක් මෙතන දානවා. අපි ඕක මුලින්ම පෙන්න ගන්න ඕන. හරි. එතකොට ලියන්න තියෙන තුන සංවෘත නොවන පෘෂ්ඨ හරහා ශ්‍රාවය සෙවීමට ගවුස් ප්‍රමේය යොදා ගැනීම. හරි. එතකොට එක්සැම්පල් 1 කියලා ලියන්න පුළුවන්. පෙන්වා ඇති ප්‍රශ්නයක් විදිහට ලියනවා ලියන්න පුළුවන්. නැත්නම් මේක නිකන් ඔය ඩිස්ප්ලේ එකේ දාගත්තත් ඇති ඉතින්. හරි. අයිඩියා එකක් තියෙනවනේ. හරි. නැත්නම් පෙන්වා ඇති ගෝලාකාර ගවුස් පෘෂ්ඨයේ වම් සහ දකුණු අර්ධගෝල හරහා විද්‍යුත් ශ්‍රාවය සොයන්න කියලා දාන්න. හරි. පෙන්වා ඇති ගෝලාකාර ගවුස් පෘෂ්ඨයේ වම් හා දකුණු අර්ධගෝල හරහා විද්‍යුත් ශ්‍රාවය සොයන්න. ඒකට මොනවා ලියද? Q ආරෝපණය ගෝල කේන්ද්‍රී පිහිටවා ඇත. Q ආරෝපණය ගෝල කේන්ද්‍රී පිහිටා ඇත. මෙයාගේම රෝම ඉලක්කම් දෙක විදිහට තමයි මේ කියන්නේ. මේක අපි ලියන්නේ ඔය Q ආරෝපණය දකුණු අර්ධගෝලයේ පැත්තට පොඩ්ඩක් අරන් ගියොත් අපිට ඔය ϕL සහ ϕR අතර සම්බන්ධතාව ගොඩනගන්න කියලා කිව්වොත් දෙන්නගේ එකතුව තාමත් මේකමයි. වගේ අසමානතාවක් විදිහට ගත්තොත් ϕR වැඩි ϕL ට වඩා. එක්සැම්පල් 1 එකේ රෝම ඉලක්කම් එක මේ තියෙන්නේ. ඉක්මනින් පෙන්ලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. ඒත් එක්කම මේ මාසය සඳහා තීර රිවිෂන් දරුවන්ට අපි වගේ පැට්‍රිකල් ගයිඩ් එක සම්පූර්ණ පොතක් විදියට ගහලා දීලා තියෙනවා. ටිකක් හොඳ වටිනා පොතක් ගහලා තියෙන්නේ. මේ පොත තාම පැට්‍රිකල් ගයිඩ් එක තමගේ අතේ නැත්තම් මේ පොත අනිවාර්යයෙන්ම ගන්න උනා. මොකද මම පැට්‍රිකල් ඩිස්කෂන් එක යන්නේ මේ පොත අමුතු නෝට් එකක් දෙන්නේ මේ පොතේම අවශ්‍ය තැන් වලට පොඩි පොඩි හයිලයිට් කරන එක සහ වැදගත් කරුණු චුට්ටක් කොලයක ලියලා මෙතනට එකතු කරගන්න එක විතරයි කරන්නේ. ඒ කියන්නේ එච්චරයි කරන්න ඕන ඇත්තටම. මොකද පාඩම් කරනවා මේ පැට්‍රිකල් ගයිඩ් එක. මම කරන්නේ මේක පාඩම් කරගන්න සැලසුමක් ඔයාලට දෙනවා. මොකද ඔයාලට මේක මෙහෙම දීලා බලා ගන්න කිව්වට උඹට මේක බලා ගන්න අමාරුයිනේ.
මේක පාඩම් කරන්න සැලසුමක් දෙනවා. එතකොට මේ ඉදිරි ඔක්තෝබර් මාසයයි නොවැම්බර් මාසයේ සතියක් දෙකක් යනකුණුයි ඉදිරියේදී එක පන්තියක් ඒ කියන්නේ වගේ බදාස් සහ බ්ලාස්පන්ද පන්ති වලින් එක පන්තියක් මෙතන ගන්නවා. දැන් හෙට පන්තිය නම් අපි චුම්බක ශේෂ්ඨ කරන්නයි සූදානම් වෙලා තිනවා. ඒකට රිවිෂන් ළමයිනුත් එතන දෙන්න ඕන. දැන් තියරි රිවිෂන් කියලා වෙනසක් නැහැ. මම හෙට කියනවා තියරි දාගොන්ටත් මේ පැත්තට එන්න ඕන. මේ විද්‍යුත් ශේෂ්ඨ ටික විරේච්ච ගමන් ඒගොල්ලෝ. හරි. එතකොට එතනින් පස්සේ වැඩසටහන ඉතිරි පාඩම් ටික බෙදාගෙන කරගෙන යනවා. ඒ අතරේ වෙනම කාලයක් පේපර් ක්ලාස් එකකට මොහොම හොඳටම දෙන්න වෙනවා. දැන් අපි මොඩල් පේපර්ස් කරන කාලේ හරියටම හරි මේ වෙලාවේ. මාස 3ක් විතර තමයි අපිට එක්සෑම් කාල ගියත් හම්බෙන්නේ. මේ මාස 3 හොඳට මොඩල් පේපර්ස් ලියන්න ඕන. ඒතර ඒක ලියන්න අපි මේ ප්‍රැක්ටිකල් ගයිඩ් එක පොඩ්ඩක් රිෆර් කරගන්න දැන් පටන් ගත්තට කමක් නැහැ. දැන් කාලේ හරි. එතකොට මේ ගයිඩ් එක මේ මාසේ ඔබට මම නිකුත් කරලා ඇති. ඒක ලබා ගත්තම හරි ලේසි ඔයාලට මේක රිෆර් කරන්න. හරි ඉක්මනින් දැන් ওই ටික පෙන්නලා ඉවරක් කරන්න. දකුණු අර්ධ ගෝලාකාර ගවුස් පෘෂ්ඨය මේ පැත්තේ උන වම් අර්ධ ගෝලාකාර ගවුස් පෘෂ්ඨය. ඒතකොට දකුණු අර්ධ ගෝලය හරහා ස්‍රාවය වම් අර්ධ ගෝලය හරහා ස්‍රාවය මුළු ස්‍රාවයෙන් භාගෙ වෙනවා. හරි දැන් රෝම ඉලක්කම් දෙක ලියන්න. Q ආරෝපණය හරි Q ආරෝපණය මදක් දකුණු අර්ධ ගෝලයේ දෙසට තල්ලු කළ විට නව ෆයිල් හා ෆයිආර් අතර සම්බන්ධතාව ගොඩනගන්න. Q ආරෝපණය මදක් දකුණු අර්ධ ගෝලයේ දෙසට තල්ලු කළ විට නව ෆයිල් හා ෆයිආර් අතර සම්බන්ධතාව ගොඩනගන්න. නව ෆයිල් හා ෆයිආර් අතර සම්බන්ධතා ගොඩනගන්න. එතකොට ෆයිල්ට ෆයිආර් එකතු කරාම ඔයාට මත තියාගන්න තාමත් ගවුස් කියන කියුබ් බෙදීම එප්සයිලන් කියන මුළු ස්‍රාවයමයි එන්නේ. මොකද ගවුස් කියන විදිහට ආරෝපණයේ තියෙන තැන යාට වැදගත් නෑ. එතකොට මෙතන වෙන්නේ අර කලින් ෆයිල් සහ ෆයිආර් කියලා අපි වම් සහ දකුණු අර්ධ ගෝලයන්ගේ ශ්‍රාවයන් ගත්තාම දැන් දකුණු අර්ධ ගෝලයේ ශ්‍රාවය වැඩි වෙලා වම් අර්ධ ගෝලයේ ශ්‍රාවය ටිකක් අඩු වෙනවා. එතකොට ඔන්න ඔය වගේ සම්බන්ධයක් තමයි පුතාට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට පැහැදිලිව පේනවා ෆයිල්ට වඩා ෆයිආර් විශාල වෙනවා මේ කතාවේදී. හරි. එහෙනම් අපි යනවා මේකේ දෙවෙනි එක්සැම්පල් එක. මේ කියන කතා ටික කතා කරාම උඹලට මේක ගැටලුව ආකාර ගණනාවක් නිකන් කරගෙන යන්න පුළුවන්. ඔයයි තියෙන ගැටලුව ආකාර කරොත් ආයෙකින් නේද? අනිවාර්යෙන් විභාග ප්‍රශ්න කරන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ මේවා මතක තියාගන්න ඉන්න එක. මේ අච්චුව ඇතුලේ වැඩ කරන්න අනිවාර්යෙන් රිසල්ට් එක ගන්න පුළුවන්. මේ දැන් ඊයේ පෙරේද තමයි මම මට ළමයෙක් රිසල්ට් කියනවා. ඊයේ පෙරේද ළමයෙක් රිසල්ට් එකක් දැනගන්න ලැබෙනවා. එතකොට පළවෙනි පාර පිරිස් වලට W. පන්ති මම හිතන්නේ දුර පන්ති ගිය දරුවෙක්. එතකොට සෙකන්ඩ් එකේ මගේ රිවිෂන් එකට එනවා. ඔය මේ විදිහට මේ වැඩ පිළිවෙල කරලා එතකොට පිරිස් වලට 100 එකක්. පිරිස් වලට 100 එකක්. හරි. එතකොට මේ වැඩ පිළිවෙල අපිට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ ඔය ප්‍රතිඵලත් නිකන් දිහා බැලුවාම. ඒ කියන්නේ පහළම මට්ටමේ ඉන්න කෙනෙකුට හැදෙන්නත් පුළුවන්. ඊට පස්සේ හැදිච්ච මට්ටමේ හේකට ගොඩ යන්නත් පුළුවන්. දැන් මේ හැදිච්ච මට්ටමේට ගොඩ යන්න පුළුවන්. ඒක අපිට අර දිස්ත්‍රික්ක 21 වෙච්චි කුරුණෑගල දිස්ත්‍රික්කේ පුත්තලම් දිස්ත්‍රික්ක නෙමෙයි පුත්තලම් දිස්ත්‍රික්ක ගත්තොත් දිස්ත්‍රික් 3rd වගේ මේ රෑන්ක් එක. එතකොට එයාගේ ඔන්න B මට්ටමේ තිබ්බ ප්‍රතිඵලය රිවිෂන් එකත් එක්ක පිරිස් වලට A වලට ගත්තා. එතකොට මෙස් ළමෙක් A3කට ගියා. දිස්ත්‍රික් රෑන්ක් එක කුරුණෑගල දිස්ත්‍රික්කේ 21 කියන්නේ ඉතින් මොරටු රෑන්ක් එකක්. මේක මෙරිට් රෑන්ක් එකක්. දැන් අපිට යන්න තියෙන උපරිම රෑන්ක් එක මෙරිට් එකනේ ඉතින්. මෙරිට් රෑන්ක් එකට ගිහින් තියෙනවා. එතකොට වැඩපිළිවෙල කොහොමත්ම ප්‍රතිඵල ගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ කොච්චර අනුගමනය කරනවද? දැන් මේ අපිට ඔන්ලයින් ත්‍රූ වලට ගියට පස්සේ
අපි උපරිමයෙන් දෙනවා. නමුත් ළමයි කොහොමද කරන්න කියන එකේ ගැටලුවක් තියෙනවා. දැන් අපි කලින් කරන් ආපු විදිය නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. දැන් ඇත්තටම අතිබෞතරයක් ළමයි එක්සෑම් ඩේට් එක හරියට නැතුව ගියාම වැඩ කරන්න ටුට්ටක් වැනි. ඒක සාමාන්‍ය ස්වභාවයනේ. අපිට ටිකක් ටාගට් එකක් පේන්නේ. දැන් ෂුවර් එකටම තව කොහොමද සති දෙක තුනක් ඇතුලේ ටාගට් එකක් දෙනවා. දැන් ස්කූල් පටන් ගත්ත ගමන් අනිවාර්යෙන් කියනවා. කියද්දි දැන් අපි ජනවාරි වලට තියාගමුකෝ. හරි. ඒතකොට දැන් ඔබට මාස 3ක් තියෙනවා. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, ඔක්තෝබර් එකක් දැතම ෂුවර් එකටම 3ක් තියෙනවා. ජනවාරිත් පැනලා આવොත් අපිට ඒතකොට තව නොවැම්බර් වල ඉඳන් පටන් ගත්තා මාස 3ක් එනවා. ඒතකොට මේ මාස 3 මුලින්ම තේරුම් ගන්න ඕන ප්‍රෙෂර් ළමයිනුත් නිකන් දැන් ඔයාලගේ කාලයට සෙකන්ඩ් ෂයි වයසට ගිහින් තියෙන්නේ නේ. ප්‍රෙෂර් ළමයි සෙකන්ඩ් ෂයි වයස ගිහින් තියෙන්නේ දැන්. සෙකන්ඩ් ෂයි ළමයි තර්ඩ් ෂයි වයස ගිහින් තියෙන්නේ. ඒතකොට මේක ආය පාරක් ෂයි එකක් කරනවා කියන එක ගැන හිතනවට වඩා හොඳ වෙන්නේ කරන ෂයි එක මැක්සිමම් කරගන්න එක. මේ තීරණයට මුලින්ම එන්න එපා. කරන නේද? ආය පාරක් නේද? ඒ ලෙවල් කවද තියයිද දන්නෙත් නැහැ. නේ? ඉතින් ආය පාරක් කරනවට වඩා හිතන්න ඕන මේ ෂයි එක උපරිමෙන් කරගන්න එක. මේ ෂයි එක උපරිමෙන් කරගන්න. එතකොට ඒක නිසා පුළුවන් තරම් අපි මෙතනදී අපිට මහන්සි වෙන්න පුළුවන් තරම් මහන්සි වෙන්න ගන්න ඕන. දැන් ප්ලෑන් එකක් අලුතෙන් ආයේ හදන්න. මාස 3කට තියලා වැඩ කරපු එව්වා වැඩ කෙරිච්ච නැති එව්වා වෙන් කරලා පේපර් වලට වැඩි අවධානයක් යොමු කරලා එතනත් පාස් පේපර් වලට ලොකු අවධානයක් යොමු වෙන විදිහට අලුත් වැඩසටහනක් හදාගන්න. උතර මමත් ඔයාගේ වැඩපිළිවෙල ආයෙ පාරක් අලුතෙන්ම ෂෙඩියුල් එකක් හදනවා. මට අර ඒකට එන් ඩේට් එක ගැන තව පේපර් එකේ මේ පේපර් එක පටන් ගන්න ඩේට් එක ගැන දීලා නැති නිසා තව චුට්ටක් මම ඒකට සතියක් දෙකක් බලන් ඉඳලා තමයි ඔයාලට ඉදිරිපත් කරන්න වැඩපිළිවෙල. කොහොමද මමත් මාස 3ක් ගැන හිතලා 21 බැච් එකට වැඩපිළිවෙලක් දානවා. හරි. එතකොට ඒක දාලා කරගෙන යනවා. ඇත්තටම අපි නම් කැමති උඹලගේ එක්සෑම් එක දැන් තියෙනවා නම්. මොකද උඹලගේ එක්සෑම් එක පස්සට යන්න 22ත් එක්සෑම් ටාගට් බැච් එකක් වෙනවා. 21 ළමයින්වත් අපිට අත්තරින්න බෑ. ඒගොල්ලොත් අරගෙන යන්න වෙනවා. හරි. දැන් ඉවර කරනවා නම් පුතේ මෙහෙම වන් ෂොට් වීඩියෝස් ටික දාලා ඉවර කර හැකියි. දැන් සමහර ළමයි කැමති එකපාර වීඩියෝ ලෝඩ් එකක් හදලා දීලා ඉවරයි කියනවට. එහෙම 20 කරා. 2020 සිලබස් ඉවර කරා කාටත් කලින්. හරි. මම තමයි හොද්දටම සිලබස් කලින් ඉවර කරලා ළමයි යන ගන්නවා දැකපු මිනිස්සයා. හරි. 20 බැච් එක හොඳටම දන්නවා එක්සෑම් සැප්තැම්බර් වල තියෙද්දි රිවර්ස් ආපු පෙබරවාරි වෙද්දි සිලබස් ඉවරයි. ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තම එකෙක් දෙන්නෙක් ඇති වුණා. ඒ වැඩි. අති බහුතරයක් කරේ අන්තිමේදී විභාගෙට සංවේදීම තැන තියෙන වෙලාවේදී පන්තිත් එක්ක සම්බන්ධ නොවි සිලබස් ඉවරයිනේ කියලා ගෙදරට වෙලා හිටියා. කියන අනිත් විෂයන් වල පස්සේ දුවනවා පිසිස් එක අත්තරනවා. ඒතර අනිත් විෂයන් වලට ප්‍රතිඵල ආවත් රෑන්ක් එක හැදෙන්නේ නැහැ. පිසිස් වලට කොහොමත්ම ප්‍රතිඵල එන්න විදිහක් නැහැ. මොකද අවසාන මාස 3නේ සංවේදී මාස 3. දැන් අපල ඕලෙල් කාලේ විභාගෙට යද්දිත් මතකයි වැඩ කරේ අවසාන මාස 3නේ. ඔය වැඩ අවසාන මාස 3 කියන්නේ හින්නම සංවේදී මාස 3ක්. ඒකෙදි තමයි ගුරුවරු උඹට දෙන්න පුළුවන් ඔක්කොම කොත ගහලා දෙන වෙලාව. හරි. දැන් මේක මෙහෙම පන්තියක් මේ ඔන්ලයින් වලින් කිරීම නොවෙන්න අපිට ආයතනයකට පන්ති දෙන්නු ගමන් ඔයාට ලොකු තනි දවසක් දාගෙන ඒ සබ්ජෙක්ට් එක ගොඩාක් දෙන්න අපි පටන් ගන්නවා. ඒතර අපි කල්පනා කරනවා මොකද රිසල්ට් හදන්න මම මොනවද කරන්න ඕන කියලා රට වටේම තියෙන මගුල් ඇද වත් එක සාකච්ඡා කරනවා. එතකොට එතන හුඟක් ඒතර බේසික් මේ බේස් වෙන්නේ පේපර් ක්ලාස් එකකට. පේපර් වලට තමයි බේස් වෙන්නේ. එතකොට ඒ වගේ වැඩපිළිවෙලක් එක්ක නිකන් අවසාන මාස 3 ටිකක් ප්‍රබල විදියට වැඩ කරන ටයිම් එකක පන්ති කට් කරගත්තොත් හෙනම මගුලක් වෙනවා. නිසා මේ පාර මම කොහොමත් ඔයාලට චූටි තියරි කෑලි තියාගෙන තමයි ඉන්නේ අවසාන වෙනකන් මේක කරන්න. එතකොට උතරදී අන්තිමේදී වෙන්නේ නිකන් චෝදනා කරන්නේ පන්ති කාඩ් එක සම්බන්ධයෙන්. ඒක නිසා මම නොවැම්බර් මාසෙ නම් පන්ති කාඩ් එක පේපර් ක්ලාස් එකකට විතරක් හාෆ් කාඩ් එකක් වගේ වැටෙන්න සෙට් කරන්න යන්නේ. එතකොට කැමති නම් ගනිලා නැත්තම් නිකන් ඉඳපළ කාඩ් එක නෙමෙයි මෙතන මට ප්‍රශ්නේ තියෙන්නේ. ළමයා තියාගෙන රිසල්ට් ගන්න එක විතරයි දැන් ප්‍රශ්නේ. මොකද උඹේ කාඩ් එකෙන් දැන් එහෙම මට අවශ්‍යතාවයක් නැහැ. ටියුට් ටික දීලා ඉවර නම් මට ගැටලුවක් නැහැ. තව දෙන්න තියෙන 1යි 2යි ටියුට් දෙක එක මම මගේ අතේ විදිමින් හරි දෙනවා.
එතකොට ඔය දැන් ඔය මේ මාසේ පන්ති කාඩ් එකට වියදමට සමාන ටියුට්ටයක් ගහලා දීලා තියෙන්නේ. දැන් උඹලා ඔක පිටින් ගන්න එක රුපියල් 1500ක් විතර යන පොතක් තමයි දැන් ඔය ගහලා දීලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ වෙලාවේ අපි කරන්නේ ඔයාගේ ප්‍රතිඵලය හදන එක විතරමයි. එතකොට මට පේපර් ක්ලාස් එකට හාෆ් කාඩ් එකක් විතර දාගෙන යන්නේ. ඔයාලට ප්ලෑන් කරලා තියෙනවා ලබන මාසේ ඉඳන් දැන් 2022කට කරනවා වගේ පේපර් පැක් සතියට එක පේපර් එකක් ගන්න ඇතුළට දාලා මොඩල් පේපර් 4ක්. ඒ කියන්නේ ලියුම් කවරයක් අස්තර දාලා පේපර් පැක් 4ක්. දැන් මගේ අතේ එක පේපර් එකක් තියෙනවා. ඒකේ පැක් එක විතරයි තියෙන්නේ. පේපර් එක කඩලා තියෙන මෙන්න මේ වගේ ලියුම් කවරයක් ඇතුළට ලියුම් කවර 4කින් සති 4 පේපර්. මෙහෙම සීල් ගහලා සීල් එක නම් පේන්න. මේ තියෙන. මේක week 2 කියලා ගහලා තියෙන සීල් එක. ඔන්න වගේ සීල් එක ගහලා මේක වට අලෝලා සති 4ට මේ වගේ ලියුම් කවර 4කින් ආයතන තුල පන්ති පටන් ගන්නකම් වාට පේපර් 4ක් එවනවා ගෙදරට. මේ එක වැඩසටහනක් කියන්නේ. එතකොට මේ පේපර් ක්ලාස් එක විදියට වෙන්නේ ලයිව් ඇවිල්ලා වීඩියෝ එක ඔන් කරගෙන මං ඉස්සරහා මේ පේපර් එක කඩාගෙන. දැන් ඊයේ රෑත් අපි මේ වගේ එකක් 22කට කරා. දැන් ඒගොල්ලෝ දැන්ට දෙකක් කරලා තියෙනවා. ලයිව් ඇවිල්ලා මේ පේපර් එක මං ඉස්සරහා කඩාගෙන ලියන්න ඕන. එතකොට විභාග ශාලාවක අත්දැකීම ඔන්ලයින් වලින් කැම්පස් එකේ දෙන්නේ කොහොමද? ඒ தත්ත්වය ඔයාලට දෙනවා. හරි. එතකොට මාත් මේ වෙද්දි ලොකු ටීවී එකක් ගහගෙන ඔයාලා මොන්ටර් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. එතකොට ඔයාලා ලියන එක මම බලාගෙන ඉන්නවා. ඒක ලියවලා ඉවරුනාට පස්සේ අපි එතනින් පස්සේ පිටිපස්සට පැය දෙකක් ඒ වෙලෙම පේපර් එක ඩිස්කස් කරනවා. හරි. එතකොට විභාගයට යනකම් ওই වැඩ පිළිවෙල දිගටම කරගෙන යනවා. දිගටම කරගෙන යනවා. ඒක බොහෝ විට ආයතන තුල පන්ති පටන් ගත්තත් පේපර් ක්ලාස් එක ආයතන වල පන්ති පටන් ගත්තට පස්සේ ආයතන ඇතුලේ වට අත්දැකීමක් එන්න මාසයක් අනිවාර්යයෙන්ම ආයතන ඇතුලේ විභාග ශාලාවක් විදිහට කරනවා මාසයක් අනිවාර්යයෙන්ම කරනවා. මට එක්සෑම් එකට යන්න කලින් අපිට මාසයක් හම්බෙයි කියලා හිතාගෙන ඉන්න නිසා ඊට අමතරව මේ ඔන්ලයින් වැඩසටහන දිගටම මෙහෙම යනවා. හරි. එතකොට ඔය විදිහට ඔයාගේ වැඩපිළිවෙල ඔයාටත් මේක කොහොම හරි ගොඩ දාලා දෙන්න අපි වැඩපිළිවෙලක් හිත හිත ඉන්නවා. අපිට දෙන්න පුළුවන් උපරිම සහනත් එක්ක අපි කල්පනා කරගෙන ඉන්නවා. මොකද මේ වෙලාවේ ඔයාගේ ප්‍රතිඵල ගන්න එක විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. අපේ පැත්තෙන් ඇත්තට ලොකු ස්ට්‍රෙස් එකකුත් තියෙනවා. මොකද දැන් මේ වෙලාවේ ඔයාට වඩා අපි 22කටත් හරින අවධානය දෙන්න ඕන. නමුත් ඔයාට වඩා දෙන්න හැකියාවක් නැහැ. ඔබ තාම විභාගයට ගිහලා නැති නිසා. නමුත් 22කට එන්න අපිට කාලය වැඩි කරන්නත් වෙලා තියෙනවා. එතකොට 23 කන්ටයක් ඔන්න ඊයේ පෙරේදා රිසල්ට් ආවට පස්සේ ඕම් මුලින් ඉඳන් ආයේ නිින්දෙන් නැගිට්ටා වගේ සෙට් එකක් ආයේ ඇවිල්ලා පන්ති වලට සම්බන්ධ වෙලා ඉන්නේ. උන්ට වෙනම ආයෙ උගන්නන්න වෙලා තියෙනවා. අත්තරින්න බෑනේ පුතේ. උට බයින්ද උඹ මොකද රිසල්ට් එකෙන් ගෙදරට වෙලා හිටියේ. දැන් ඉතින් පුළුවන් විදිහට කරගනින් කියලා කියන්න බෑ. එහෙම ඉතින් ගුරුන්ට කරන්න බෑනේ. අනික අපි ටියුෂන් ගුරුන්ට කොටිම කරන්න බෑ. එතකොට එහෙම එන්නේ පහස් දිනේද ඒ පස් දිනකට ආයෙ පන්තියක් දාන්න ඕන. ඒතර ඒ වගේ වැඩ මැද තමයි ඔයාලට මේක මම මේ කාලය පුළුවන් තරම් ඒත් වැඩිපුර දවස් දෙකක්ම දැන් දීලා තිනවා මගේ ටයිම් ටේබල් එක ඇතුලේ. දීලා මේ කරගෙන යන්නේ. කිසිම ආර්ථිකමය වාසියක් නැහැ කියලා තේරුම් ගන්න 21 බැච් එක වැඩ කරලා ඉවර කරා කියන පණිවිඩය එළියට යන්න විතරයි මහන්සිලා කරන් යන්නේ. ඒකේ මට තියෙන තෘප්තිය වෙන්නේ මේ රිසල්ට් එක විතරයි. දැන් මේ පන්ති දෙක 21 බැච් එක වැඩ ඉවරයි කියලා වීඩියෝස් ටික දාලා නැවතුවා නම් අපිට පට්ට ලීසි. මොකද ඔයාගේ ක්ලාස් ෆීස් වලින් හම්බෙන ගාන හොයාගන්න මට පැය 3ක් වැඩ කරන්න නැති ගෲප් ක්ලාස් එකකට. 23 එන ගෲප් ක්ලාස් ගාන දිහා බැලුවාම ඒක එක ගෲප් ක්ලාස් එකක් ගත්තා නම් ඇති. නමුත් මේක මුදල් මත යන වැඩසටහනක් නෙමෙයි. මේක තනිකරම ඔබගේ රිසල්ට් එක ගැන හිතලා කරන වැඩසටහනක්. මොකද අපිට ගුරුවරයෙක් විදිහට තෘප්තිමත් වෙන්න තියෙන එකම තැන තමයි උඹලා කවදාද විභාගය ලියලා කැම්පස් යන්නේ කීයක්ද ඉංජිනේරින් මෙඩිසින් කීයක්ද ඕක බලලා තමයි අපි සතුටු වෙන්නේ. ඒක නිසා මම මේ මෙව්ව වලට කියන්නේ මේක පිටිපස්සේ ලොකු වගකීමක් දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා. ඒකත් අර තිබ්බ අර ඩල් ගතිය දැන් ගිහිලා තියෙන්නේ. ඒ තිබ්බ අර නිකන් විභාගේ පස්සර යන ගතිය නිකන් මානසික නිකන් අර මන්ද උත්සාහී ගතියකට තල්ලු වෙලානේ කාලයක් ගියේ නේද. කොවිඩ් එනවා, මිනිස්සු මැරෙනවා නේද, වටේම ඇම්බුලන්ස් යනවා, විභාගේ තියෙන දවසක් නැහැ. ඒකට ඒ වගේ තිබ්බ තත්ත්වය දැන් චුට්ට වැක්සින් කරන නේද දැන් ටිකක් හැදීගෙන ඉන්නේ. දැන් ඇත්තටම මට හිතෙන්නේ ඉස්සරහට දැන් ධනවාදී පැත්තට තල්ලු වේගෙන යනවා ලෝකය. කොවිඩ් පාලනය කරපු ලෝකයක් විතර දැන් ඉස්සරහට යන්න පටන් ගනී තව ටික කාලයක් යද්දී. ඒකත් එක්ක නැවත වරක් අපි අවුරුදු එකහමාරකට විතර කලින් ජීවත් වෙච්චි අපේ ලයිෆ් ස්ටයිල් එකට ටික ටික යන්න පටන් ගන්න පුළුවන් වෙයි. එතකොට අපි ඒකත් එක්ක තේරුම් ගන්නවා මාස 3කින් අපි එක්සෑම් එක එනම් හරියටම කරගන්න ඕන. එතකොට තමයි අපි ආයේ සුපුරුදු පරිදි අපේ ලයිෆ් ස්ටයිල් එකේ ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා වැඩේ කරගන්නේ. මෙතනදී භෞතික විද්‍යාව කියන්නේ නම්බර් 1 සබ්ජෙක්ට් එක කියලා අපි ආයේ අමතක නොකර මතක තියාගන්න ඕන.
ඒත් එක්කම දැන් රෝසර් පේපර් එක හදන තැනින් අයින් වෙලා තියෙන නිසා නැවත වරක් පිසිස් පේපර් එක අභියෝගයට ගිහින් තියෙනවා. පේපර් එක කොයි වගේ වෙයිද කියන ගැටලුව අපිටත් තාම තියෙනවා. ඒකත් මතක තියාගන්න මෙතන. පිසිස් පේපර් එක කොයි වගේ වෙයිද කියන ගැටලුව අපිට ආයෙ පාරක් තියෙනවා. පාස් පේපර් අච්චුව තමයි දැන් අපි ළමයින්ට රෙකමන්ඩ් කරලා යන්නේ. නමුත් තියරි වලට බර වෙන්න බැරිකමකුත් නැහැ. නමුත් තාම තියෙන්නේ නේද රෝස සර්ලා ඡන්දෙ දූපු ආණ්ඩුව නින්දා හරි නේද මං හිතනවා රෝස සර් අයින් වෙන්නේ එයාගේ ටයිප් එකේ පැනල් එකකට මුල් තැන දීලා කියලා මං හිතනවා. එහෙම ගත්තොත් තාමත් දැන් අපි එතන ඉඳන් හිතන්න ඕන. මොන වගේ වෙයිද දන්නේ නැහැ පේපර් එක. හරි. එතකොට පේපර් එක තාමත් අපි හිතනවා කොවිඩ් තත්ත්වෙත් හින්දා කිසිසේත්ම සිද්ධාන්ත වලට බර කරලා අමාරු කරන්න යනවට වඩා පාස් පේපර් අච්චුවක් ඇතුලේ ඔයගේ පේපර් එක අනිවාර්යෙන් තියාගනි. එතකොට ඒක අපිට සෑහෙන්න විශ්වාසයෙන් හිතන්න පුළුවන් තත්ත්වයක්. එහෙනම් අපි පාස් පේපර් වලට ලොකු අවධානයක් දෙන්න ඕන. පාස් පේපර් වලට ලොකු අවධානයක් දෙන්න ඕන. ඒත් එක්කම අපිට අර තියෙන පුංචි රිස්ක් එක නිසා තියරි ගැනත් හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. ඊට පස්සේ මේ දෙක බැලන්ස් කරලා ලකුණු මොඩල් පේපර්ස් ලියලිය හදලා බලා ගන්න ඕන. ඒතර මොඩල් පේපර්ස් කිව්වම අපි දැන් ලොකු අවධානයක් දෙන්නේ හැමතිස්සෙම පළාත් පේපර් සහ මිනිස්ට්‍රි පේපර්, පළාත් පේපර්, ඊට අමතරව කොළඹ ප්‍රධාන පාසල් පේපර්. ඊට අමතරව මම තෝරාගත්ත පේපර් කට්ටවල සෙට් එකක් තියෙනවා. ওই කට්ටවල සෙට් එක සාකච්ඡා කරන්න ඕන. ඒතර අපි මෙව ටික කරන්ඩ පේපර් ක්ලාස් එකට ඔබ ගන්නවා නම් පේපර් ක්ලාස් එකට නිකන් ඇවිල්ලා මොඩල් පේපර්ස් ලියන්න බෑ. එතකොට ඔබ යම් සූදානමක් මානසික වශයෙන්ම හැදාගෙන ඉන්න ඕන. ඒ කියන්නේ පේපර් වලට මානසිකවම හැදිලා ඉන්න ඕන පේපර් එකක් කරනවා කියලා. එතකොට එහෙම හැදිච්ච ළමයි 10ක් 12ක් ඉන්නවා. තව ඒ තත්ත්වෙට එන්න තියරි පන්තියත් එක්ක එකතු වුණාම තව ළමයි 40ක් 45ක් ඉන්නවා. දැන් මානසික තත්ත්වය හදාගෙන එතනට එන්න. එතකොට මේ ඔක්කොම එතනට අපිට අරගත්තට පස්සේ තමයි ප්‍රතිඵලය හදන්න පටන් ගන්න වෙන්නේ. එහෙනම් මේ මාස 3ේදී මම මගේ පන්ති මූලික වශයෙන් පේපර් ක්ලාස් වලට බාර කරනවා. පේපර් ක්ලාස් වැඩසටහන තමයි මූලික වැඩසටහන වෙන්නේ. ඊට පස්සේ ඉතුරුලා තියෙන කුඩා තියරි කොටස් ටික ආවරණය කරන්න වෙනම වැඩසටහනක් දිගටම කරගෙන යනවා. හරි. එතකොට තියරි රිවිෂන් කියලා ඉස්සරහට ලොකුවට සෙපරේට් කරන්නේ. තියරි සහ රිවිෂන් ළමයි එකට අරගෙන යනවා නොවැම්බර් ඉඳන් දිගටම වෙන්නේ මේ විදිහට. හරි. එහෙනම් ඔකත් ඔළුවේ තියාගෙන මේ මාස 3 ගිහිල්ලා අපි ලොකු ප්‍රතිඵලයකට වැඩ කරමු. හරි. එහෙනම් අපි චූටි නිකන් ඉදිරි සැලසුම් ගැන පොඩ්ඩක් කිව්වේ. එතකොට මේ වෙද්දී ඔයාලට ගවුස් ප්‍රමී පාවිච්චි කරලා අර සංවෘත නැති ශේෂ්ඨඵල කොටසක ශ්‍රාවය හොයාගන්න හැටි කිව්වා. එතකොට ඒකේ තව එන එක්සැම්පල් ටයිප් එකක් තමයි අපි මේවා ඉස්සරහට කතා කරනවා. නමුත් තියරියක් ඇතුළේ මොනවා විස්තර කරොත් ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මේකත් හරි ජනප්‍රිය වෙලා තිබ්බා ඔය 2005 6 7 8 වගේ කාලවල පාස් පේපර් ඇතුලේ ඔයගේ සමචතුරාස්ත්‍රයක ඒගොල්ලෝ කේන්ද්‍රයේ කිව් ආරෝපණයක් තියලා. ඒතකොට කේන්ද්‍රයේ කිව් ආරෝපණයක් තියනවා කිව්වම තේරුම් ගන්නවා හැම මොහොතකම සමාන දුරින් තියලා තියෙන්නේ. තියලා මෙතන ABCD කියලා ස්පෙෂල් මුහුණතක් දීලා අහනවා මේ මුහුණත හරහා ශ්‍රාවය කොච්චරද කියලා. හරි. එතකොට දැන් ඔබ F silent E කියලා ටයිප් කරන්න. F silent E කියලා ටයිප් කරන්න. මට මේ ABCD මුහුණත හරහා ශ්‍රාවය බලන්න කල්පනා කරලා එවන්න මේ Q ඉන්නේ හරියටම මෙන්න මේ ගණකයේ මේ හැම පැත්තකම දිග සමානයි. මේ ගණකයේ කේන්ද්‍රය තමයි ඔයාගේ තියලා තියෙන්නේ මේ Q ආරෝපණය. මං අහන්නේ ABCD කියන මුහුණත හරහා ශ්‍රාවය මට එවන්න. ABCD මුහුණත හරහා ශ්‍රාවය මට ටයිප් කරලා එවන්න. F silent E කියලා ටයිප් කරන්න. බලන්න ටක් ගාලා එවන්න. හරි. ටක් ගාලා එවන්න බලන්න. එතකොට අර අපි හැමතිස්සෙම හිතන්නේ ගණකේ හැම මුහුණතම හරහා ශ්‍රාවය හොයලා තමයි ඔය ABCD මුහුණත හරහා ශ්‍රාවය කොච්චර පංගුවක්ද කියලා බලාගන්නේ. මොකද හැම මුහුණතරම Q ඉන්නේ සම්මිතිකව. හැම මුහුණතරම Q ඉන්නේ සම්මිතිකව. එතකොට මොකක්ද වෙන්න ඕන? අර දෙන්නේ තුන් දෙනෙක් වෙනවා. අනිත් අයත් කල්පනා කරලා එවන්න බෑ. දැන් ගණකය හරහා ශ්‍රාවය ලියන්න පුළුවන් Q බෙදීම F silent කියලා. එතකොට මුහුණත් කීයක් තියෙනවද ගණකේ? මුහුණත් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. එතකොට මේ මුහුණත් 6ටම සමමිතිකව Q ආරෝපණය තියෙනවා කියන්නේ හැම මුහුණතක් කරාම ශ්‍රාවය සමානයි කියලා හිතන්න පුළුවන්. එහෙනම් දැන් මෙතන A B C D මුහුණත හරහා ශ්‍රාවය වෙන්නේ මුහුණත් 6ක්නේ ගණකයකට තියෙන්නේ. එතන මුහුණත් 6 හරහා ශ්‍රාවය වෙනවා Q බෙදීම F silent කියලා නේ.
එතකොට ABCD කියන්නේ මුහුණ 6න් එකක්. එහෙනම් ABCD හරහා ශ්‍රාවය බලන්න අපි 6න් එකක් කියලා ගන්න වෙනවා ඒ උත්තරේ. බලන්න මේක පැහැදිලි නම් හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න බලන්න. මේවා මේ දන්නවා දැන් අර තියරි වීඩියෝස් ටික බලනවා මේවා ඔක්කොම මේකේ දාලා තියෙනවා. නිකන් දැන් මේ මම ලයිව් ක්ලාස් එකෙත් මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ තියරි අවබෝධය. හරි ඊට පස්සේ ගණන් හදන්න පුළුවන් කොහොමත්. මේ අවබෝධය හදා ගන්න ඕන නිසා චුට්ටක් මේ කියන්නේ. අර එනවා ඔබට පේනවා ABCD මුහුණ තරහා ශ්‍රාවය වෙන්නේ. තාමත් ගවුස් ප්‍රමේයට අනුව මුල් ශ්‍රාවය කියන්නේ කියුබිසම් එප්සයිලන්ට් සංවෘත මෙන්න මේ පුෂ්ඨය හරහා. හරි. එතකොට ඒකෙන් 6න් පංගුවක් විදිහට ඔයාලට හිතා ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. එහෙනම් එක්සැම්පල් ක්ලූ කියලා ලියන්න පෙන්වා ඇති ගණකයේ කේන්ද්‍රය මත Q ආරෝපණයක් තබා ඇති විට පෙන්වා ඇති ගණකයේ කේන්ද්‍රයේ Q ආරෝපණයක් තබා ඇති විට එහි ABCD මුහුණත හරහා ශ්‍රාවය සොයන්න. එහි ABCD මුහුණත හරහා ශ්‍රාවය සොයන්න. ABCD මුහුණත හරහා ශ්‍රාවය. මුහුණත් 6 හරහා ශ්‍රාවය වෙනවා කියුබිසම් එප්සයිලන්ට් එකෙන් 6න් පංගුවක් කියලා තේරුම් ගන්න. හැබැයි ඒක ගත්තේ සමමිතිකව කේන්ද්‍රය උඩ තියලා තිබ්බ හින්දා විතරයි. ඔක කේන්ද්‍රය තියන්නේ නැතුව පැත්තකට පැන්න නම් අපිට ওই කතාව සම්පූර්ණයෙන්ම ලියන්න බැරි තැනකට යනවා. ඔය පෙන්ලා ඉවරලා මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. පෙන්ලා ඉවරලා හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. හරි. එතකොට අපි මේකෙම ඊගාව අවස්ථාව වෙන්නේ ඔයාගේ අහන්න පුළුවන් මෙන්න මේ ගණකේ ශීර්ෂක තියෙනවා කියනවා Q ආරෝපණයක්. එතකොට සම්මිතික නැහැ. හරි. මේ වගේ ගණකයක් දීලා ඔය ගණකේ එක ශීර්ෂක
මෙන්න මේ වගේ තැනක තියලා තියෙනවා Q ආරෝපණයක්. අහනවා මෙන්න මේ වගේ මුහුණතක, ඒ කියන්නේ ශීර්ෂයේ පවතින මුහුණතේ නෙවෙයි. ශීර්ෂයේ පවතින මුහුණත ගත්තොත් කතාව තව චුට්ටක් ප්‍රශ්නයක් වෙනවා. එතකොට ශීර්ෂයේ පවතින මුහුණතට ඉස්සරහා පැත්තෙන් තියෙන මුහුණතක මේක A B C D කියලා ගත්තොත් මේක හරහා ස්ටාවය අහනවා. දැන් මේක අර ඔයාට ලියන්න බෑ Q බෙදීම එප්සයිලන්ට් කියලා. ඒකෙන් 6න් පංගුවක් කියලා ලියන්න බෑ. එකක් මේකට මෙහා සම්මිතිකව නෙවෙයි ඉන්නේ මේ මුහුණත. හරි. සම්මිතිකව ඉන්න කේන්ද්‍රෙින් දෙපෑ. ඒතර මේ වගේ වෙලාවට ඔබ දන්නවා ටෙක්නික් එක අපි මෙන්න මේ Q කේන්ද්‍රයක් ඇතුළට යන විදිහට, ඒ කියන්නේ වගේ ගණකයේ ඇතුළට යන විදිහට මෙන්න මේ විදිහට ගණක සැරස්මක් හදා ගන්නවා. ගණක සැරස්මක් කියන්නේ මොකද්ද කියලා ඔයාලට තේරෙයි. දැන් ඔබ කරන්නේ මෙන්න මෙයාව තව ගණක සෙට් එකකින් වට කරනවා මෙන්න මෙහෙම. හරි. සර්වසම තවත් ජනකයක් ඔන්න ඔතනින් තියෙනවා. ඊට පස්සේ එහා පැත්තෙන් තව ගණක දෙකක් තියෙනවා. දැන් භාගයක් වැහුණා. දැන් උඩට තව වගේ ඔය වගේ පෙට්ටි හතරක් තියෙනවා. ඒක අපි අඳින්න ගියොත් නම් සංකීර්ණ වෙනවා. වගේ පෙට්ටි හතරක් උඩටත් ඔහොම තියෙනවා. තේරුණාද? එතකොට අට ඔන්න වගේ සැරස්මක් තමයි ඉන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා Q ආරෝපණය ඔය පෙට්ටි 8කින් වට කරලා තියෙනවා. වට කරුවාම එයා කේන්ද්‍රයට ගිහින් තියෙනවා. ඒක වඩා පැහැදිලිනේ. මෙයා දැන් කේන්ද්‍රයට ගිහින් තියෙන්නේ. හරි. පේන මුහුණත් ටික විතරක් highlight කරගත්තොත් ඔන්න සිස්ටම් එක. දැන් ඔබට පුළුවන් මේ සිස්ටම් එක හරහා මෙතන මෙන්න මේ ලොකු ගණකයේ සම්පූර්ණ ගණකේ හරහා ශ්‍රාවය හොයාගෙන ABCD හරහා ශ්‍රාවය ලියන්න. ABCD හරහා ශ්‍රාවය වෙන්නේ එතකොට Q බෙදීම එප්සයිලන්ට් එන්නේ ඔයාගේ මුළු ලොකු ගණකේ හරහා ශ්‍රාවය. එතකොට එතන ඔබට පේනවා ඒ ගණකේ පැති 6ක් තියෙන නිසා ඒ පැති 6න් එක පැත්තක් වෙන්නේ මෙන්න මේ මුහුණත. එතකොට එහෙනම් අපි ඒ ලොකු ගණකේ එක මුහුණතක් කරා ශ්‍රාවය ගන්න 6න් එකකින් ගන්නවා. 10ට බෙදනවා නැත්තම්. එතකොට මේ මුහුණතත් සමාන කැලි 4කට කැඩුණාට පස්සේ තමයි අපිට ශ්‍රාවය හොයන්න ඕන එකයි ඉන්නේ. එහෙනම් මේ උත්තරෙත් ඔයා 4ට බෙදුවාම අපිට ABCD හරහා ශ්‍රාවය හම්බ වෙනවා. ඒතර මුලින්ම තේරුම් ගන්න මෙයා කේන්ද්‍රයට දැම්මට පස්සේ මේ මුහුණතේ මේ එක කෑල්ලක් කරහා ඇති වෙන ශ්‍රාවය මේ හැම ඉතුරු කොටු හතර හරහා ශ්‍රාවයයි සමාන වෙන්නට ඕන. හේතුව මේ කොටු හතරටම මේ Q කියන කේන්ද්‍රයේ ඉන්න ආරෝපණය සම්මිතිකවයි ඉන්නේ. බලන්න මේක පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. එක මුහුණතක් කරා බැලුවා ඔය නිර්මාණය කරගත්ත ලොකු ගණකේ 6න් පංගුවක් විදියට. ඒක නැවත වරක් 4ට බෙදලා තමයි අපිට මොකද එක මුහුණතක පේනවා ABCD වගේ මුහුණත් 4ක් තියෙනවා. ඒක නැවත 4ට බෙදලා තමයි පුතාට ABC හරහා ශ්‍රාවය ලියන්න වෙන්නේ. බලන්න මේක පැහැදිලිව මට හෑන්ඩ් සිග්නල් එකක් දෙන්න. තේරුම් ගත්ත නේද ඒක? සෙට් එක. හරි. ඕකත් පෙන්න ගන්න. මෙන්න මේ රූපය නම් ලියන්න පෙන්වා ඇති කුඩා ගණකේ ශීර්ෂයේ එක් ශීර්ෂයක Q ආරෝපණයක් තබා ඇති විට පෙන්වා ඇති ABCD මුහුණත හරහා ශ්‍රාවය සොයන්න. ප්‍රශ්න ලියනවා නම් එතන මේ සිස්ටම් එක ඔබ මෙන්න මේ වගේ
Q කේන්ද්‍රය කරගන්න විදිහට අපි විශාල ගණකයක් බවට පත් කරගන්නවා Q කේන්ද්‍රයට තල්ලු වෙන විදිහට කුඩා කුඩා ගණක උපයෝගී කරගෙන. එතකොට මේක උඩ උනා ලියන්න පුළුවන් Q කේන්ද්‍ර වනසී කුඩා ගණක උපයෝගී කොටගෙන පෙන්වා ඇති විශාල ගණකය නිර්මාණය කරන්න. නැත්නම් විශාල ගණකාකාර ගවුස් පෘෂ්ඨය නිර්මාණය කරන්න. Q කේන්ද්‍රය වනසී කුඩා ගණක උපයෝගී කොටගෙන විශාල ගණක හැඩති ගවුස් පෘෂ්ඨය නිර්මාණය කරන්න. විශාල ගණකාකාර අපිට ගවුස් පෘෂ්ඨය හදාගත්තාම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. දැන් මෙවුවා වගේ කරන විදිය ඔළුවේ දිව්වනම් එතනින් පස්සේ ගාන කොයි ස්වරූපයට ආවත් කරන්න පුළුවන්. ගාන කොයි ස්වරූපයට ආවත් කරන්න පුළුවන්. හරි ඔයාලා ওই ටික දැන් ඔලුවට අරගත්තා නම් අපිට ඔය කිව්ව කතාවට අදාළ ගැටළු ආකාරය 1 ගැටළු ආකාරය 2 ඊට පස්සේ ගැටළු ආකාරය 2 වෙනකන් දැනට කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ තීර ටිකක් දෙන්න වෙනවා ඊටු ටික කරන්න. හරි ගැටළු ආකාරය 2 වෙනකන් දැන් ඉවර කරයි යන්න අපි විනාඩියකින් කතාව සාකච්ඡා කිරීම පටන් ගන්නවා. කරපු නැති කට්ටිය ගැටළු ආර 1 ඉවර කරන්න, ගැටළු ආර 1 කරපු කට්ටිය ගැටළු ආර 2 ඉවර කරලා විනාඩි 5යි දෙන්නේ වේගෙන් කරන් යන්න බලන් යන්න බලන්න ඔය තීරු වලට දාලා